අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා බෞද්ධ ගුවන්විදුලි ධම්සභා මණ්ඩපයට වැඩම වදාළ අපගේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ රත්නපුර කලවාන ජාතුවන්ගොඩ ධම්සක් විහාර සේනාසනයේ ගරු ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද අවසරයි දොළොස්වල උදිත දීර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. පින්වතුනි, අපි හදතුටින් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සාදු නාද පවත්වමින් පිළිගනිමු මේ ගෞරවනීය මොහොතට. සාදු සාදු සාදු. තුන් සරණ කෙරේ ගරුසිත උපදවා පංචශීලයේ සමාදන් වීමට අපි සැවොම යලිත් වරක් සාදු නාද පවත්වා নমස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සදු සදු සදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු චක්කුං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං භන්තේ යම් පනා නිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති දුක්ඛං භන්තේ යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති නොහේතං භන්තේති සාදු සාදු සාදු. වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි, අද දවසේ බෞද්ධයා ගුවන් විදුලිය මගින් විකාශනය කරනු ලබන මේ උදාර සද්ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ නොම්බර 262න් 14 HPT නිවාස මාකුඹුර පන්නිපිටියේ පදිංචි අශෝකා අතපත්තු මහත්මිය, එවැගේම සජිත් අතපත්තු මහත්මයා කියන සත්පුරුෂ පින්වත් පිරිස තමන්ගේ පරලෝසපත් මව්පියන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම කියන උදාර ප්‍රාර්ථනාව සිත තුළ දරාගෙන අද මේ උදාරතර ධර්ම දානමය පිනෙහි දායකත්වය දරනු ලබනවා. ඉතින් ඒ අශෝකා අතපත්තු මහත්මියත් සජිත් අතපත්තු මැතිතුමන්, ඒ වගේම එතුමන්ගේ ඥාති හිතයිසීන් ආදී සියලු දෙනාමත් මේ මොහොතේ මේ අවස්ථාවේ ඊටාම සතුටට ප්‍රීතියට පත්වෙන්නට ඕනේ. මේ සිදු කරනු ලබන පුණ්‍ය ධර්මය ගැන සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම ධර්මය ත්‍යාග කිරීමෙහි වටිනාකම දේශනා කළා තියෙනවා. උන්වහන්සේ දවසක් කියනවා සංග්‍රහ කිරීම දෙකක් ලෝකයේ ඇත. පළවෙනි එක තමයි ආමිස සංග්‍රහය. ආමිස සංග්‍රහය කිව්වේ කෑම බීම, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඒ වගේම ගෘහෝපකරණ, නිවාස, මිල මුදල්, මේ වගේ භෞතික දේවල් අපිට දෙන්න පුළුවන් කෙනෙකුට අතින් අතට දෙන දෙයක් හරි ලියලා දෙන දෙයක් හරි දෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා ආමිස සංග්‍රහය කියලා. ඊළඟට උන්වහන්සේ වදාලා තව සංග්‍රහයක් ලෝකේ තියෙනවා. ඒ සංග්‍රහයට කියනවා ධර්ම සංග්‍රහය කියලා. මේ ධර්ම සංග්‍රහය සිදු කරන්න පුළුවන් ධර්ම දේශනා කිරීමෙන්, ඊළඟට ධර්ම දේශනා කරවීමෙන්, ධර්මදේශකයන් වහන්සේට ධර්ම පරිස්කාර පූජා කිරීමෙන්, දහම් පොතපත ලිවීම, දහම් පොතපත ලියවා මුද්‍රණය කරවීම, මෙන්න මේ වගේ දේවල් වලින් පුළුවන්කම තියෙනවා ධර්ම සංග්‍රහය කරන්නට. උන්වහන්සේ කියනවා මේ ආමිස සංග්‍රහයත් ධර්ම සංග්‍රහයත් කියන
මේ සංග්‍රහ කිරීම දෙක අතරින් ධර්ම සංග්‍රහයම අග්‍රයයි මම දේශනා කරමි කියලා උන්වහන්සේ වදාලා. ඒ කියන්නේ ලෝකේ දෙන්න තියෙන දේවල් අතරින් අග්‍රම දෙය ධර්මය. මිනිස්සුන්ට කොච්චර මිල මුදල් තිබ්බත්, ගෙවල් දොරවල් තිබ්බත්, ඉඩකඩම් තිබ්බත්, ආහාර පාන යාන වාහන කොච්චර සැප සම්පත් තිබ්බත් වැඩක් නැහැ. එයාගේ ජීවිතය තුල ධර්මය නැත්තම්, කන්න බොන්න නැති වුණත් ධර්මය තියෙනවා නම් කෙනෙක්ගේ ජීවිතයක් තුල බුදුරජාණන් වහන්සේ යා ගැන ප්‍රකාශ කළා අදලිද්දෝති තං ආහු අමෝගං තස්ස ජීවිතං කියලා. අදලිද්දෝති තං ආහු කියලා කිව්වේ උන්වහන්සේ කියන මම කියනවා ඔහු දුප්පත් නැති කෙනෙක් යයි කියලා. අමෝගං තස්ස ජීවිතං, ධර්මයේ තියෙන කෙනාගේ ජීවිතය ධනයෙන් හිස් නැතයි මම කියමි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒක නිසා ධනය තිබුණත් ධර්මය නැත්තම් බුදුරජාණන් වහන්සේයාට කිව්වේ දලිද්දෝ කියලා, දුප්පත් කෙනා කියලා. ඊළඟට එයාට කිව්වේ මෝඝං කියලා. මෝඝං කියලා කියන්නේ හිස් මිනිස්සයා කියලා. ඉතින් ධර්මය තියෙනවා නම් එයා දිලිඳු නැති කෙනෙක් විදිහට, ඒ වගේම ධනයෙන් හිස් නැති කෙනෙක් විදිහට තථාගතයන් වහන්සේ ඔහුව හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ධර්මයෙහි වටිනාකම ඊතා මනවින් අවබෝධ කරගෙන තමන්ද පුළුවන් පමණින් ශක්ති පමණින් ධර්ම මාර්ගයෙහි ගමන් කරමින් සමස්ත ශ්‍රී ලංකා වාසීන්ටත් මෑතක සිට බෞද්ධයා ගුවන් විදුලිය ලෝකවාසීන්ටම අසන්නටත් මන්පෙත් විවර කරලා තියෙනවා මේ වන විට. ඉතින් ඒක නිසා සමස්ත ශ්‍රී ලංකා වාසීන්ටත් ලෝකවාසී බෞද්ධ මහ ජනතාවටත් අද ඔබ ආමිසය නොව ධර්ම සංග්‍රහය කරන්නටයි මේ මොහොතේ මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ ගැන හිතලා ඒ අශෝකාතපත්තු මහත්මිය, ඒ වගේම සජිත් අතපත්තු මැතිතුමන් ඊටාම සතුටටපත් වෙන්නට ඕනි, ප්‍රීතියටපත් වෙන්නට ඕනි. අද පැමිණිච්ච අනෙකුත් පින්වත් හැමදෙනාමත් සතුටට ප්‍රීතියටපත් වෙන්නට ඕනි. අද මම ධර්ම දේශනාව පිණිස තෝරා ගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. මේ දේශනාවට කියන්නේ චූල රාහුලෝ වාද සූත්‍රය කියලා. මොකද්ද මේ දේශනාව හඳුන්වන නම? චූල රාහුලෝ වාද සූත්‍රය කියලා. මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ දවසක් දහවල් කාලේ පිණ්ඩපාතේ ගිහිල්ලා දානේ වළඳලා ඉවර වෙලා රාහුල තෙරුන් වහන්සේට කියනවා, රාහුල නිසීදනය අරගන්න. නිසීදනය කිව්වේ භික්ෂූන් වහන්සේලා වාඩි වෙන්න එළන ඇතිරිල්ලක්, පත්කඩය කියලාත් කියනවා. මේ නිසීදනය අරගන්න. අපි යන්නට ඕනි දැන් අන්ද වනයට දිවා විහරණය ගත කරන්න කියලා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේත් භික්ෂූන් වහන්සේලාත් දාන වැළඳීමෙන් පසු යම්කිසි විවේක තැනකට වෙලා මද වේලාවක් එක්ක වාඩි වෙලා හෝ සැතපීලා හෝ විවේකීව ගත කරනවා. මේකට කියන්නේ දිවා විහරණය කරනවා කියලා. දිවා කාලේ වාසය කිරීම. දැන් දිවා විහරණය පිණිස අපි අන්ද වනයට යන්නට ඕනේ. නිසීදනය ගණ්ඩ රාහුල කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපසින් වැඩම කරනවා. රාහුල තෙරුන් වහන්සේ නිසීදනයත් අරගෙන බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් වැඩම කරනවා. මේ වෙලාවේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා 100,000 සංඛ්‍යාත දෙවිවරු ඒ මොහොතේ දැනගත්තලු අද දවසේ
රාහුල තෙරුන් වහන්සේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා. අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ රාහුල තෙරුන් වහන්සේ එක්කගෙන යන්නේ රහතන් වහන්සේ කෙනෙක් වීම පිණිස උන්වහන්සේගේ හිත දියුණු වන ආකාරයට ධර්ම දේශනාවක් කරන්නයි කියලා. දහස් ගණන් දෙවිවරු ඒ මොහොතේ වෙලාවක දැනගත්තා. දැනගෙන මේ දෙවිවරුත් බුදුරජාණන් වහන්සේ මුලින්ම වැඩම කරනවා. රාහුල තෙරුන් වහන්සේ දෙවනුව වැඩම කරනවා. උන්වහන්සේලා දෙනමම පිරිවරාගෙන සිය දහස් ගණන් දෙවිවරුත් අන්දවනයට අතුරු සිදුරු නැතුව වැඩම කරනවා. රාහුල තෙරුන් වහන්සේගේ ගුණධර්ම සියල්ලම මෝරලා හිටන් උන්වහන්සේ රහත් වෙන අවස්ථාව දැක ගන්න දෙවිවරු සිය දහස් ගණනින් අන්දවනයට වැඩම කළා. පැමිණියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගසක් මුල වැඩ සිටියා. රාහුල තෙරුන් වහන්සේත් ඒ අසලින්ම වාඩි වුණා. වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ රාහුල තෙරුන් වහන්සේගෙන් මුලින්ම ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේ අහනවා චක්කුං නිච්ඡං වා අනිච්ඡං වාති. රාහුල ඔබ මේ ගැන මොකද හිතන්නේ? ඔබ හිතන්නේ ඇස නිට්ටයයි කියලාද ඇස අනිත්‍යයි කියලාද? එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. ඇස නිට්ටයද එහෙම නැත්නම් ඇස අනිත්‍යද කියලා ඇහුවා. රාහුල තෙරුන් වහන්සේ පිළිතුරු දුන්නා අනිච්ඡං බන්තේ. ස්වාමීනි ඇස අනිත්‍යයි කියලා උන්වහන්සේ වදාලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයමත් ප්‍රශ්නයක් අහනවා. යම්පනා නිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. රාහුල යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය වූ දෙය දුකක්ද එහෙම නැත්නම් ඒ දේ සැපක්ද කියලා ඇහුවා. අනිත්‍ය වූ දෙය දුකටදයිතේ සැපටදයිතේ කියලා ඇහුවා. රාහුල තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා දුක්ඛං භන්තේ. ස්වාමීනි අනිත්‍ය වූ යමක් තියෙනවා නම් ලෝකේ ඒ හැම දෙයක්ම දුකයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. මම මේ ගැන පස්සේ සරලව තව කියලා දෙනවා. අපි මුලින්ම ප්‍රශ්නය තේරුම් ගන්නගෙන ඉමු. ඊළඟට අහනවා බුදුරජාණන් වහන්සේ යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. උන්වහන්සේ අහනවා රාහුල යමක් අනිත්‍ය නම් දුක නම් ඒ වගේම වෙනස් වෙනවා නම් මේ අනිත්‍ය වූ දුක්ඛ වෙනස් වන්නා වූ දෙය මගේ කියලා හිතන්න. මම වෙමි කියලා හිතන්න. මේ මාගේ ආත්මයයි කියලා හිතන්න සුදුසුද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ අවස්ථාවේ රාහුල තෙරුන් වහන්සේ පිළිතුරු දුන්නා නෝ හේතං බන්තේ. ස්වාමීනි එය සුදුසු නොවේ. මගේ කියලා හිතන්න, මම වෙමි කියලා හිතන්න, මගේ ආත්මය කියලා හිතන්න සුදුසු නොවේ කියලා පිළිතුරු දුන්නා. බලන්න මේ ප්‍රශ්න ටික බැලූ බැල්මට යම්කිසි සරල බවක් පෙන්눔 කරන්නේ. මේ ප්‍රශ්න ටික සරල වුණාට මේක ඔස්සේ තමන්ගේ චින්තනය මෙහෙවන කෙනාගේ ප්‍රඥාව මහා පුදුම විදිහට වැඩෙන්න පටන් ගන්නවා. ඊටාම තියුණු විදිහට වැඩෙන්න පටන් ගන්නවා. එයාගේ ප්‍රඥාව කොච්චර දුරට දියුණු වෙනවද වැඩෙනවද කියනවා නම් එයාට මාර්ගඵල නිවන දක්වාම
හිත දියුණු කරගන්නට මේ ඔස්සේ තමන්ගේ චින්තනය මෙහෙයවීම උපකාර වෙනවා. අපි ඒක නිසා බලමු මේ ප්‍රශ්න තුන පිළිබඳ තව ටිකක් තේරුම් ගන්න. ඉස්සෙල්ලාම අහන්නේ ඇස නිට්ටයයිද එහෙම නැත්නම් අනිත්‍යයිද කියලා. ඇස කියලා කිව්වහම ඒක බුද්ධ ශාසනයේ උගන්වන රූපයක්. දැන් අපි දන්නවා සිංහල භාෂාවෙන් අපි රූපය කියලා කියන්නේ අපේ ඇහැට පේන දේවල් වලට. සිංහල භාෂාවෙන් රූපය කියලා කියන්නේ ඇහැට පේන දේවල් වලට. ඇහැට පේන දේ මොකක්ද කියලා අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අපේ ඇහැට පේන්නේ මේ ලෝකේ තියෙන එකම එක දෙයක් විතරයි. ඒ දේ තමයි වර්ණය විතරයි. ඕනිම දෙයක තියෙන වර්ණය. වර්ණයක් නැත්තම් මොකක හරි එක්ක තියෙන වර්ණ ඊටාම සියුම් නම් ඒක අපේ ඇහැට පේන්නේ නැහැ. ග්‍රෝස් වර්ණයක් විතරයි අපේ ඇහෙන් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් වර්ණය විතරයි අපේ ඇහැට පේන්නේ. වෙනත් දෙයක් අපිට ඇසට පේන්නේ නැහැ. අපි දන්නවා ගඩොල් කැටයක් කැල්ලුවොත් ඒ ගඩොල් කැටේ තියෙන තද ගතියක්. නමුත් ඕක අපේ ඇහැට පේන්නේ නැහැ. ඒ වගේම ගඩොල් කැටය තුල තියෙන ගොරෝසු බව ඒක අපේ ඇහැට පේන්නේ නැහැ. ඒ ගඩොල් කැටය තුල තියෙනවා සීතල හරි උෂ්ණත්වය හරි ඒකත් අපේ ඇහැට පේන්නේ නැහැ. අන්න ඒක නිසා ඇහැට පෙනෙන්නේ මේ ලෝකේ වර්ණය නැත්තම් පාට විතරයි. ඒ පාටට තමයි අපි කියන්නේ රූපය කියන නම සිංහල භාෂාවෙන්. පාලි භාෂාවෙන් ඇහැට පේන දේවල් වලට කියන්නේත් රූප කියලා. පාලියෙනුත් එහෙමයි. සිංහලයේ වගේම ඇහැට පේන දේවල් වලට පාලියෙනුත් රූප කියලා කියනවා. හැබැයි පාලි භාෂාවේ රූප කියලා කියන්නේ ඇහැට පේන දේවල් වලට විතරක්ම නෙවෙයි තව රූප කියන වචනයක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ලෝකේ තියෙන ඔක්කොම භෞතික දේවල් ටික. භෞතික දේවල්. කියන්නේ මොකක් හෝ භෞතික හේතුවකින් හටගත්ත ශරීරය, ගස්ගල් පර්වත, අහස, ගංගා ඇලදොල මුහුද මේ වගේ හැමදේම භෞතික හැමදේම හඳුන්වන්නත් බුද්ධ ශාසනය තුල මේ රූප කියන වචනය භාවිතා කරලා තියෙනවා. උන්වහන්සේ කියනවා මේ රූප කියන වචනේ තේරුම අර ඇහැට පේන දේවල් කියන රූප කියන වචනේ තේරුම නම් වර්ණය කියන එකයි. නමුත් මේ භෞතික දේවල් ඔක්කොම හඳුන්වන්න ගන්න රූප කියන වචනේ තේරුම වර්ණය කියන එක නෙවෙයි. එතන ඒ වචනේ තේරුම උන්වහන්සේ වදාලා වෙනස් වන දෙය කියලා. වෙනස් වන දෙය. මේ භෞතික දේවල්. උන්වහන්සේ වදාළේ රුප්පතිති රූපං කියලා. වෙනස් වන නිසා රූපය නම් වේ කියලා. හැබැයි භෞතික දේවල් විතරයි සිතත් වෙනස් වෙනවා, වේදනාවල් වෙනස් වෙනවා. උනට ඒවා වෙනස් වීම ප්‍රකට නැති හන්දා ඒවා රූප කියන කොටසට ගත්තේ නැහැ. ඒවා අරූපී ධර්ම, රූපයක් නැති දේවල්. වෙනස් වීම කියන අර්ථයෙන් තමයි රූපය කියන වචනේ උන්වහන්සේ අර්ථ දැක්ුවේ. දැන් අපේ ශරීරයේ තියෙන කෙස් ලොම් නිය දස් සම්මස් මේ ටිකටත් අපේ සාමාන්‍යයෙන් කියන නම තමයි රූපය කියලා. අපි මේ ටිකටත් රූපය කියන නම භාවිතා කරනවා. එහෙනම් ධර්මානුකූලව ගත්තොතින් රූපය කියන මේ දේ අපි කියේ භෞතික ඔක්කොටමනේ රූපය කියලා. මේ රූපය කියන දෙය අපේ ඇහෙන් බලන්න පුළුවන්ද? අපේ ඇහෙන් බලන්න බැරිද? මොකද ඔබ මේ ගැන හිතන්නේ? රූපය කියන එක අපේ ඇහෙන් බලන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඇහෙන් බලන්න බැරිද? මොකද හිතන්නේ? රූපය කියන එක බලන්න පුළුවන්ද? අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ අපි කියමු ශරීරය කියන්නේ ඔව් අපි හිතන විදිහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්තොත් එහෙම
ශරීරය කියලා කියන්නේත් එක අතකින් ගත්තොත් රූපයක්. අපේ ඇහෙන් බලන්න පුළුවන් ද රූපය කියන එක එහෙනම් බැරිද? ඇහෙන් බලන්න පුළුවන් කියලා අපිට හිතෙන්නේ. නමුත් මේ රූපය කියන එක අපිට ඇහෙන් බලන්න බැහැ. ඒක මම ඔබට සරල උපමාවකින් පැහැදිලි කරලා දෙන්නම්. පුංචි වැලි කැටයක් තියෙනවා. මේ වැලි කැටේ අඩි 200ක් 300ක් විතර ඈතින් තියෙනවා. අපි ඉන්න සමතලා පොළවක. මේ වැලි කැටේ දිහා අපි බැලුවොත් අඩි 200-300ක් ඈත තියෙන. ඒ පුංචි වැලි කැටේ පොළවේ තිබ්බොත් එහෙම අපිට ඒ වැලි කැටේ පේනවද? පේන්නේ නැහැ. අඩු 200-300ක් ඈත මහ පොළවේ වැලි කැටයක් තිබ්බොත් එහෙම ගිනිලා වෙනම අපිට ඒක විශේෂ කරලා පේන්නේ නැහැ. නමුත් එතනින් වැලි කැට දහස් ගාණක් තිබ්බොත්, ඒ කියන්නේ වැලි ලොරියක් විතර ගිහිල්ලා එතන බෑවොත් කන්දක් හිටින විදිහට අපිට අන්න එතකොට ඒ වැලි ගොඩ දැක ගන්න පුළුවන්කම තියෙනවා. අර වැලි කැටේ වගේ තමයි රූපය කියන එක. වැලි කැටේ තරම් ලොකු නැහැ. ඒක ඊටාම පුංචිම කොටසක්. ඒක ඇහැට පෙනෙන්නේ නැහැ. ඔය විද්‍යාවෙන් ඉස්සෙල්ලා කිව්වේ ඔබලා අහලා ඇති සමහර විට වචනයක් ගොඩක් පැරණි සොයා ගැනීමක් පරමාණුව කියලා. ඉතින් යාළුවා කිව්වේ පරමාණු ඇතුලේ තව පුංචි පුංචි කොටස් තියෙනවා. ඒකත් බෙදන්න පුළුවන් කියලානේ. ඊටාම කුඩා අංශුවක් කියලානේ. ඒකෙත් පොඩි පොඩි කොටස් තියෙයි කියලා. ටික කාලෙකින් කොටස් 3කට බෙදනවා කිව්වා. තව කාලෙකින් කිව්වා 18කට බෙදනවා. තව කාලෙකින් 118කට බෙදනවා කිව්වා. දැන් කෝ යාලට හිතා ගන්නවත් බැහැ කියලා දැන් කියන්නේ මේක බෙදලා යනකොට මොකද වෙන්නේ කියලා හිතන්නවත් බෑ කියලා. එච්චරට සියුම් කියලා. ඒ කියන්නේ ඒක ඇතුලේ පොඩි පොඩි දේවල් තියෙනවා. තාම යාලා ගැන හොයලා නැහැ. නමුත් මේ බුද්ධ ශාසනයේ උගන්වන මේ රූපය කියන එක ඇතුලේ තව කොටස් එකක්වත් නැහැ. ඒක එච්චර පුංචි කොටසක්. එතනින් එහාට ඒක මොනම විදිහටවත් බෙදන්න පුළුවන් කමක් නැහැ. ඒ තමයි පුංචිම අංශුව, පුංචිම කොටස. ඒ වගේ පුංචි කොටස් ලක්ෂ ගණනක් එකතු වෙලා තමයි එක කෙස් ගහක් නිර්මාණය වෙලා තියෙන්නේ. එක ලෝම කූප එකත් ඒවා දහස් ගණනක්, ලක්ෂ ගණනක් තියෙනවා. ඉතින් එහෙනම් ශරීරේ හැම දෙයකම තියෙන්නේ මෙන්න මේ පුංචි කොටසක්. ඒ පුංචි කොටසකට කියන බුද්ධ ශාසනයේ විශේෂිත වූ නමක් ඔය රූපයට අමතරව රූප කලාපය කියලා. මොකද්ද මේ හඳුන්වන විශේෂිත නම? රූප කලාපය. රූප කලාපය කියලා මේ පුංචි කොටසකට කියනවා. ඉතින් මෙන්න පුංචි කොටස රූප කලාපය කියලා හඳුන්වනවා. ඒ රූප කලාපය කියන පුංචි කොටසට තමයි අපි බුද්ධ ශාසනය තුල රූපය කියලා කියන්නේ. ඒක අර වැලි කැටයක් වගේ නෙමෙයි. වැලි කැටෙත් ඇදලා තියෙන්නේ දහස් ගාණක් රූප කලාප එකතු වෙලා. ඒ වුණාට වැලි කැටේ ඈත තිබ්බහම පෙනෙන්නේ නෑ වගේ රූප කලාපය ළඟ තිබ්බත් අපිට පෙනෙන්නේ නැහැ. මේක ඇඟිල්ලේ තියෙන රූප කලාප ටික ඇඟිල්ල ඇහි ගෑවෙන තරම් ලං කරලා බැලුවත් අපිට ඇහෙන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒකට රූපය කියලා කියනවා. නමුත් අපිට රූප කලාප නැත්තම් රූප ගොඩක් එකතු වෙලා හැදුනොත් කෙස් ගහක්, ඇඟිල්ලක්, නියපොත්තක්, දතක්, ලොම් ගහක් මේ වගේ ටිකක් එකක් හැදුනොත් එහෙම කනක්, නාසයක්, දිවක් මේවා අපිට ඇහෙන් බලන්න පුළුවන්. ඒක හරියට අර වැලි කැටේ පෙනුනේ නැතුවට වැලි ගොඩ පේනවා වගේ. ඒ රූප කලාප ගොඩක් එකතු වුනහම අපිට පේනවා. රූප කලාප ගොඩක් එකතු වුනහම ඒකට අපි රූපය කියන නම භාවිතා කරන්නේ නැහැ. ධර්මයේ ඒකට භාවිතා කරන නම රූපස්කන්ධය. රූපස්කන්ධය. රූපස්කන්ධය කිව්වේ රූප ස්කන්ධ කිව්වේ ගොඩක්. ඒ කියන්නේ රූප කලාප ගොඩක්. කෝටි ප්‍රකෝටි ගණන් ඊටත් එහෙමවත් හිතන්න බැරි තරම් රූප කලාප ගොඩක්.
ඒකයි රූපස්කන්ධය. එහෙනම් රූපය ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් අපේ ඇහැට රූපස්කන්ධය පෙනෙනවා. ඊළඟට මේ ඇහැ කියන්නේ රූපයක් ඇත්තටම. ඇස කියන්නේ රූපයක්. අපි මෙතෙන්දී හැබැයි ඇහැ කියලා ගන්නේ මේ මස් වලින් හැදිච්ච ඇහැ අපිට පෙනෙන්න තියෙනවා. ඇහැ රූපයක් හැටියට ගැනිද්දි ගන්නේ මේ ඇහි තියෙනවා කළු ඉංගිරියාව කියන මේ කොටසේ උකුණෙක්ගේ හිසක් තරම්. ඒ කියන්නේ ඉදිකටු තුඩක් තරම් පොඩි පුංචි තැනක් තියෙනවා. එතනට හරියට කණ්ණාඩියක වගේ අර ඉදිරියට හමු වෙන රූප ඒකට කාවද්ද ගන්න පුළුවන්. පෙනෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒකට බුද්ධ ශාසනයේ ලස්සන නමක් කියනවා. ගැඹුරු වචනයක් නෙවෙයි අභිධර්ම වචනයක් කියලා හිතන්නත් එපා. මේ රූප පෙනෙන මේ පුංචි කොටසට කියනවා බුද්ධ ශාසනයේ චක්කු ප්‍රසාදය කියලා. චක්කු ප්‍රසාදය. මේ චක්කු ප්‍රසාදය කියන එකට තමයි ඇස කියලා කියන්නේ. අපි ඇහැ කියන එකට මස් වලින් හැදිච්ච මේ ඇහි පිහාටු ටිකටයි ඇහැ තුලේ තියෙන මේ ජෙල් එකක් වගේ බෝලයක් වගේ පේන්නේ අපිට ඒකයි. මේ සුදු කොටස කළු කොටස ඔක්කොටමනේ අපි ඇහැ කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඇහැ කියන වචනේ භාවිතා කළේ අර චක්කු ප්‍රසාදයට විතරයි. චක්කු ප්‍රසාදය. ඒකට තමයි උන්වහන්සේ ඇස කියන වචනේ භාවිතා කළේ. ඒකත් හැදිලා තියෙන්නේ මේ පෑන් තුඩක්කටත් වඩා පුංචි වුණාට ඒක හැදිලා තියෙන්නේ රූප කලාප රාශියක් එකතු වෙලා. එහෙනම් අපි ඊළඟට ඉගෙන ගන්න ඕනේ ඇස අනිත්‍යයි කියන්නේ ඇයි කියලා. මොකද ඇස අනිත්‍යයි කියලා කියන්නේ. මේක අපි ඉගෙන ගන්නට ඕනේ. අනිත්‍යයි කියන වචනේ ගත්තාම අපි ඇහැ ගැන ටිකක් කල්පනා කළොත් අපි මූණ සේදුවට එක විදිහටම තියෙන්නේ නැහැ. ඇහි සමහර වෙලාවට කබ එනවා, කඳුළු ගලනවා, ඇහැ දැවිල්ල හැදෙනවා, ඇහැ වෙහෙසෙනවා, ඇහැ මහන්සි වෙනවා, සමහරට ඇහැට ලොකු සුවයක්, සනීපයක් දැනෙනවා. මේ වගේ තියෙනවා. ගොඩක් වෙහෙසුණාට කියෙව්වොත් එහෙම අපිට ඇහැ ගොඩක් වෙහෙසීමටපත් වෙනවා. නමුත් ඇහැ සිසිල් කරන දෙයක් අපි S2 පියාගෙන උඩින් තබාගෙන හිටියොත් එහෙම එතකොට අපේ ඇහැට ලොකු සුවයක් දැනෙනවා. මෙහෙම ප්‍රකට වූ වෙනස් වීමක්, ප්‍රකට වූ අස්ථීර බවක්, එක විදිහට පවතින්නේ නැති ස්වභාවයක් ඇහැ තුල තියෙනවා. ඒක හැබැයි අපිට ඕනි කෙනෙකුට තේරෙනවා. බුදුදහම නැති විදේශ රටකට ගියත් එයාලත් දන්නවා මහන්සි වුණාම ඇහැ වෙහෙසෙනවා. එයාලා තමයි අපිට උගන්වලා තියෙන්නේත් ඔය ඇහැ වෙහෙසුණාට පස්සේ ඔය පිපිඤ්ඤ පෙති හැම ඇහැ තියාගෙන ඉන්න කියලා ඒ උගන්වලා තියෙන්නේ. එතකොට මේ අර වෙහෙසිච්ච ස්වභාවය නැති වෙලා යනවා. එහෙනම් මේ වෙහෙසෙන බව, කඳුළු වෙන බව, ඇහැ දිරනවා, නරක් වෙනවා, කුණු වෙනවා මේවා ඉගෙන ගන්න අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇත්තටම ඕනි නැහැ. ඒව ගැන වෙනාගමිකයින් පවා දන්නවා. සාමාන්‍ය එදිනෙදා ජීවත් වෙන්න දැනුම ඇතුව ඉපදිලා හිටියානම් එයාලට ඔවා කාගෙන්වත් අහන්න නැතුවම වුණත් Tamanට තේරුම් ගන්න, කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රකට වූ අනිත්‍ය බව කියන මේ කාරණාව. නමුත් බුද්ධ ශාසනයේ උගන්වන අනිත්‍ය ස්වභාවය මීට වඩා හාත්පසින්ම වෙනස්. ඒක ඉගෙන ගන්න නම්, ඇහැ අනිත්‍යයි කියන එක ඉගෙන ගන්න නම් අපි ඉගෙන ගන්න ඕනි වචන දෙකක් තියෙනවා. ඒ වචන දෙක ටිකක් ඉගෙන ගැනීම දුෂ්කරයි කියලා හිතේවි. ඉගෙන ගැනීම නෙවෙයි දුෂ්කර, අවබෝධ කරගන්න එකයි. ඉගෙන ගන්න එක හරිම සරලයි. අපි කව පුංචිම කොටස භෞතික දේ තුල තියෙන. ඒකට අපි නමක් කිව්වා රූප කලාපය. බලන්න කාටද මතක තියාගන්න බැරි කියලා මේ වචනේ? කාටද තේරුම් ගන්න බැරි? එච්චර සරලයි. ඊළඟට අපි අනිත්‍ය බව ගැන දැනගන්න තවත් වචනයක් තියෙනවා ඉගෙනගත යුතුම. මේ වචනය තමයි
බුද්ධ ශාසනය උගන්වනවා චිත්තක්ෂණය. මොකද්ද මේ ඉගෙන ගත යුතු වචනය? චිත්තක්ෂණය. චිත්තක්ෂණය කියලා කියන්නේ මේ ඇහැ අනිත්‍යයි කියන එක දැනගන්න මේ වචනේ ඉගෙන ගන්න ඕනේ. නැති කෙනාට ඇහැ අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නවත් බැහැ ඇත්තටම. චිත්තක්ෂණය කිව්වේ එක සිතක් හරි එක සිතුවිල්ලක් හරි අපේ හිත තුල ඇති වෙලා පැවතිලා නැති වෙනවා. ඒ සිතක් ඇති වෙලා පැවතිලා නැතිවීමට කාලයක් ගත වෙනවා. අන්නේ කාලය හඳුන්වන්න බුද්ධ ශාසනය භාවිතා කරන නම තමයි චිත්තක්ෂණය. අපි ඉපදිලා ජීවත් වෙලා මැරෙනවා. අපි මේකට කියනවා ජීවන කාලය කියලා. ජීවත් වෙන ආයුෂය කියලා. අන්න ඒ වගේ සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙනවා. ඔය සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්න ගත වෙන කාලයට කියනවා චිත්තක්ෂණය. මේක ඊටාම සියුම් කාලයක්, පුංචි වෙලාවක්. මේ ගැන හිතා ගන්නත් බැරි තරම් පුංචි. ඒක නිසා ත්‍රිපිටකාචාර්යයන් වහන්සේලා මේ දැන් පවතින වේලාව හොයාගත්තට පස්සේ, මේ සුද්දන්ගේ වේලාව අපි දැන් භාවිතා කරන මේක හොයාගත්තට පස්සේ උන්වහන්සේලා මේ චිත්තක්ෂණය තේරුම් ගන්න අපිට පුංචි උපමාවක් දක්වලා තියෙනවා. ත්‍රිපිටකධාරී තෙරුන් වහන්සේලා ලංකාවේ වැඩ හිටපු, ඒ වගේම ලෝකේ වැඩ සිටින බෞද්ධ රටවල බොහොම ඉහළින් හිත දියුණු කරගත්ත ත්‍රිපිටකාචාර්යයන් වහන්සේලා. උන්වහන්සේලා කියනවා අපි දන්නවා තප්පරය කියලා කාලයක් පිළිබඳව. මේ තප්පරය කියන වේලාව ලක්ෂයකට බෙදුවොතින් ඒ ලක්ෂයෙන් එක කොටසක් කොච්චරද කියලා අපිට බෙදන්න පුළුවන් වෙයි නවීන උපකරණ වලින් දැනුමෙන්. නමුත් සාමාන්‍ය මිනිස්සෙකුට මේ තප්පරෙන් ලක්ෂයෙන් පංගුව කියන වෙලාව ඇත්තටම හිතලා නම් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය නුවණකින් හිතලා තේරුම් ගන්න බෑ. කියලා දෙන්න, තර්ක කරන්න, විතර්ක කරන්න, බෙදලා පෙන්වන්න, ලියලා පෙන්වන්න පුළුවන්. ඒ වුණාට මේක හිතා ගන්න අමාරුයි සාමාන්‍යයෙන්. අන්න එච්චර කාලයක් තමයි එක සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්න ගත වෙන්නේ. ඒ කාලෙට තමයි චිත්තක්ෂණය කියලා කිව්වේ. බලන්න එහෙනම් තප්පරයක් තුල චිත්තක්ෂණ ගත්තොත්, සිතුවිලි ගත්තොත්, සිත් ගත්තොත් හැම තප්පරයකටම අපිට ලක්ෂයක් විතර ඇති වෙනවා. ඊට වඩා ටිකක් වැඩි. අපි දල වශයෙන් මේ තේරුම් ගන්නේ ලක්ෂයක් විතර කියලා. එක විනාඩියක් තුල ගත්තොත් සිත් අපිට ලක්ෂ 60ක් විතර ඇති වෙනවා. හිතා ගන්නත් බෑ. ඉතින් මෙන්න මේ ඒක චිත්තක්ෂණයක්. තප්පරෙන් ලක්ෂයෙන් පංගුවයි. අපි හිතුවත් තප්පරෙන් ලක්ෂයෙන් පංගු 17ක් කියලා අපි හිතුවොත් එහෙම. තප්පරෙන් ලක්ෂයෙන් පංගු 17ක්. එතකොට ඒක චිත්තක්ෂණ කීයක් වෙනවද? තප්පරෙන් ලක්ෂයෙන් පංගු 17ක් නම් චිත්තක්ෂණ 17යි. අනේ චිත්තක්ෂණ 17ක් තමයි අර අපි ඉස්සෙල්ලා කතා කරපු පුංචිම කොටස. නැත්තම් රූප කලාපය. මේ රූප කලාපයේ ආයුෂ තමයි චිත්තක්ෂණ 17. චිත්තක්ෂණ 17. චිත්තක්ෂණ 17ක් තුල රූප කලාපය කියන මේ කුඩාම අංශුවක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. මේක අපේ ඇහෙන් දකින්න පුළුවන් කමක් නැහැ. උපකරණයක් හැදුවොත් සමහර විට භෞතික දෙයක් හන්දා දැක ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. මොකද ටිකෙන් ටික මිනිස්සු මේ සියුම් දේවල් හොයන්න මැෂින් උපකරණ හදනවා. එහෙම දැක්කත් හැබැයි වැඩක් නැහැ. එයාලත් මේ ලෝකෙ තුල මතරමං වෙනවා විතරයි. හැබැයි සිත දියුණු කරගත්තොත් උපකරණයකින් නැතුව
තමන්ගේ මනසින්ම දකින්න තමන්ගේ නුවණින්ම දකින්න සිත දියුණු කළොත් එහෙම ඒ මට්ටමට සිත දියුණු කරලා මේ රූප කලාප චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙලා පැවතිලා නැති වෙන හැටි යමෙක් දකිනවා නම් අන්න ඒකට තමයි කියන්නේ ඔහු අනිත්‍ය බව දකිනවා කියලා. අනිත්‍යයි කියන්නේ එතන. ඊටාම සියුම් බවක්. නමුත් ඒක ලබන්න සෝහන් ඵලයටපත් වෙන්න එහෙම ඕනි නෑ. මාර්ගඵල ලබන්න අවශ්‍ය නැහැ. මාර්ගඵල ලබන්න පෙරම මේ අනිත්‍ය බව දකින්න අපි විදර්ශනා භාවනාවෙන් ටිකෙන් ටික හිත දියුණු කරන්නට ඕනේ. බොහොම ක්‍රමානුකූලව. ඒක අපිට අනිත්‍යයි කියලා හිතුවටත් බෑ. අනිත්‍යයි කියලා සත්‍යයනා කළාටත් බෑ. හිතන්න ඕනි, සත්‍යයනා කරන්න ඕනි. නමුත් වාක්‍යයක් පාඩම් කරගෙන හිතලා අපි ඇස අනිත්‍යයි රූප අනිත්‍යයි කියලා වාක්‍යයක් වශයෙන් හිතනවා. අපි කවුරු ගත්තත් භාවනාවක් වශයෙන් අපි ආනාපාන සතිය වගේ අරුණාම හැම කෙනෙක්ම වගේ කරන්නේ භාවනා වාක්‍ය ටිකක් පුරුදු වෙලා ඒක මෙනෙහි කරන එක. ඒක පොඩ්ඩක්වත් වැරදි කියලා නෙවෙයි කියන්නේ. නමුත් ඒක මෙනෙහි කිරීමෙන් කාලයක් යනකොට අපිට අපේ හිතේ පංච නීවරණ යටපත් වෙනවා. මොකද නීවරණ වලට එන්න ඉඩක් නැතුව යනවා අර කාලේ තුර අර ධර්ම මානසිකාරය තුල. හැබැයි ඒක මේ කරණීය මෙත්ත සූත්‍රේ පාඩම් කරගෙන ඔය විදිහටම මෙනෙහි කළත් ඒකත් ඒ විදිහටම වෙනවා. හැබැයි කරණීය මෙත්ත සූත්‍රය මෙනෙහි කළත් ඒක වෙනවා. අර නීවරණයන්ට එන්න හිත ඉඩකඩ නැති වෙලා යනවා. නීවරණ හිතෙන් අයින් වෙන්න අපේ කය සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. කය සැහැල්ලුනහම කයේ බර ගතිය නැති වෙනවා. අපිට සමහර විට කය නොදැනී යනවා. එක්ක අපි අහසේ ඉන්නවා වගේ දැනෙන්න විතරක් පටන් ගන්නවා. මේ කයේ තියෙන සැහැල්ලු බව. ඒ දැනෙන හැටි. ඒකත් එක්ක අපිට පුදුමාකාර සැපයක් දැනෙනවා. කයටයි හිතටයි. ඒ සැහැල්ලුනහම ලොකු සැපයක් දැනෙනවා. ඒ සැපයත් එක්ක ඊළඟට හිත සමාධිගත වෙනවා, එකඟ වෙනවා. අර භාවනා වාක්‍ය ටිකක් මෙනෙහි කිරීමේ ප්‍රතිඵලය මේ. සමතයකදී නෙවෙයි, සමතකදී නම් එවන් ධ්‍යානම් වඩන්නත් පුළුවන් භාවනා වාක්‍ය විතරක් මෙනෙහි කළා. මං කියන්නේ විදර්ශනාවේදී වාක්‍ය විතරක් මෙනෙහි කළාම ඔය විදිහට හිත සමාධිගත වෙනවා. අපි ගොඩක් වෙලාවට එච්චරයි භාවනා කරන්නේ. අපි ඉගෙන ගත්තොත් භාවනා පන්තියක් හරි කොහේ හරි අපිට එච්චරයි සමහර විට 100%ක්ම නෙවෙයි සමහර විට අපිට කියලා දෙන්නෙත් ඔච්චරයි. ඉතින් අපේ හිත එතේ දක්වා වැඩෙනවා. හිත වැඩුණට පස්සේ මොකද වෙන්නේ? අපි තව මේ මානසිකාරයම කරනවා. මානසිකාරය කරන්න හිත එතනින් එහාට වැඩෙන්නේ නැති වෙලා යනවා. හිත වැඩෙන්නේ නැති වුණහම මානසිකාරය දියුණු වැඩි වෙනකොට එතෙන්දී අපේ ප්‍රඥාව අධික වෙනවා. අර අනිත්‍ය බව මෙනෙහි කරන්න ප්‍රඥාව වැඩි වෙනවා. සමාධිය අඩු වෙනවා. ප්‍රඥාව වැඩි වෙලා සමාධිය අඩු වෙච්ච හැටියේ බුදුරජාණන් වහන්සේ කියන ඔයාගේ ඉන්ද්‍රිය සමතුලිතතාවය, ඉන්ද්‍රිය සමබවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සද්ධා මේ සමාධියයි ප්‍රඥාවයි දෙක එක සමානවම තියෙන්න ඕනේ. නැති කෙනාගේ හිත වැඩෙන්නේ නැහැ. සමාධි පැත්ත වැඩි වෙලා ඉස්සුනොත් එහෙම නිදිමත කුසීත බව භාවනාව එපා වීම ඇති වෙනවා. අර ප්‍රඥා පැත්ත වැඩි වුණොත් මානසිකාරය වැඩි වෙලා ඊට පස්සේ යාගේ හිත විසිරෙන්න පටන් ගන්නවා. ටික කාලයක් හොඳට හිත දැන් සමාධිගත වුණා. එතනින් එහාට මානසිකාරයෙන් හිත වඩන්න පුළුවන් කමක් නැහැ. තවත් අපි මහන්සි ගන්න එක කරන්නමයි. ඉතින් දැන් ගඟක් ළඟට ගියාට පස්සේ වාහනයකින් ගඟෙන් එගොඩට යන්න පාලමක් නැත්තම්
පාලම් පාරුවක් නැත්තම් අපිට වාහනේ දාගෙන වාහනෙන් මෙගොඩට යන්න පුළුවන් කමක් නැහැ. එතනින් එහාට යන්න අපි වෙන උපක්‍රමයක් භාවිතා කරන්න වෙනවා. එක්ක පීනන්න හරි, ගැඹුරු නැත්තම් බැහැලා යන්න හරි, මොකක් හරි ක්‍රමයක් අපිට යොදා ගන්න වෙනවා. ඔරුවක් හරි, පාරුවක් හරි මොකක් හෝ ක්‍රමයක් යොදා ගන්න වෙනවා. නමුත් එතනින් එහාටත් වාහනේම යන්න උත්සාහ කළොත් එහෙම ගැඹුරු ගංගාවකින් නම් අපිට ඒක කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හැකියාව වාහනේ තුල තිබ්බොත් හොඳයි. නැත්තම් අපිට යන්න බැරි වෙන්න පුළුවන්. එතනින් අපි විහෙසටපත් වෙලා නවතිනවා අන්තිමට. අන්න ඒ වගේ මේ මානසිකාර්ය තව කරන්න ගියාම එයාගේ හිත විසිරෙන්න පටන් ගන්නවා. විසිරෙන්නේ අර ඉන්ද්‍රිය සමතුලිත බව නැතිවීම තුලින්. ඊට පස්සේ ටික යා භාවනා කරන එකෙන් ඉවත් වෙනවා. ඊළඟට වැඩිපුර පොත් කියවන්න ආසාව ඇති වෙනවා. අර භාවනාව තුළ හිත වැඩෙන්නේ නැති හන්දා. වැඩිපුර ධර්ම දේශනාම අහන්න ආසාව ඇති වෙනවා. ධර්ම දේශන අහන එක හොඳයි. භාවනා නොයෙදිම ධර්ම දේශන අහන්න ආසාව ඇති වෙනවා. කාලයක් යනකොට මෙයාට ආයමත් හිත පරණ තැනටම වැටෙනවා. ඊට පස්සේ කලකිරීමක් ඇති වෙලා හිතනවා මම දැන් ආයෙත් භාවනා කරන්න ඕනේ. එහෙම හිතුණාට පස්සේ ආයෙ භාවනා කරන්න පටන් ගත්තාම ආයෙමත් හිත ටික තැම්පත් වෙනවා, සාන්ත වෙනවා. අර ඉස්සෙල්ලා සමාධිමත් බවක් තිබ්බනම් එතෙන්ටම හිත යනවා. එතෙන්ට ගිහිල්ලා හැබැයි එතනින් එහාට යන්න දන්නේ නැති නිසා ආයෙමත් පහලට එනවා. ආයෙ කාලයක් ඉන්නවා, ආයෙත් අතෙන්ට යනවා, ආයෙත් කන්ද පහලට එනවා, ආයෙත් කන්ද නගිනවා, ආයෙත් බහිනවා. ඔච්චරයි. අන්න ඒක නිසා මේ මානසිකාරයකින් අපිට යා හැකි දුරක් තියෙනවා. එතනින් එහාට මානසිකාරයෙන් තොරව ක්‍රමයක් අපි ඉගෙන ගත්තේ නැත්නම් අපි එතනින් නිරන්තරයෙන්ම නතර වෙනවා. ඒක නිසා මානසිකාරය විතරක් පුරුදු වෙච්ච අය සිටිනවා. ඒ අය මේ ගැන විශේෂයෙන් තමන්ගේ සැලකිලිමත් බව යොමු කරන්න වටිනවා. ඉතින් මෙන්න මේ අනිත්‍ය බව තමයි මේ ඇහැ තුල දකින්න ඕනේ. ඒකයි ඇහුවේ ඇස නිට්ටයද අනිත්‍යද? මේ රාහුල තෙරුන් වහන්සේ මහා ප්‍රඥායි. උන්වහන්සේ දකිනවා මේ අනිත්‍ය බව මේ ප්‍රශ්නේ අහන අතරේ. මහා ප්‍රඥාව දිනු කරපු අයට එහෙම බුදුරජාණන් වහන්සේ කියනකොට මේවා පෙනෙනවා, දැනෙනවා. දැකලා අවබෝධයෙන්ම කියනවා අනිත්‍යයි ස්වාමීනි. උන්වහන්සේ දකිනවා මේ චක්කු ප්‍රසාදේ රූප කලාප මේවා අනිත්‍ය බවට පත් වෙන හැටි. උන්වහන්සේ අහනවා අනිත්‍යයි කියුවේ අර ශනයක් පාසා නැති වෙනවා. චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙලා පැවතිලා නැති වෙනවා. යමක් අනිත්‍ය නම් එය දුකද සැපද? රාහුල තෙරුන් වහන්සේ වදාලා දුකයි. මේ දුකයි කියන වචනේ අපිට හිතෙන්නේ කැක්කුමයි, වේදනයි, රිදෙනවා මෙහෙම අදහසක් නෑ. දුකයි කියන වචනේ තේරුම තමයි බුද්ධ ශාසනයේ මේ ත්‍රිලක්ෂණය උගන්වන දුකයි කියන වචනේ තේරුම නිරන්තරයෙන්ම ඇති වෙන නැති වෙන බව. හැම වෙලාවෙම ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. ඒකෙන් පීඩාවක් ලබනවා. මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පීඩා ලබන බව තමයි බුද්ධ ශාසනය උගන්වන දුකයි කියන වචනේ තේරුම. දුකද සැපද? දුකයි ස්වාමීනි කියලා වදාලා. ඊට පස්සේ ඒ කියන්නේ අර අනිත්‍ය බව දැකීමම තමයි එහෙනම් දුක් බව දකින්නවා කියන්නේ. නිරන්තරයෙන්ම මේ අනිත්‍ය බව තියෙන බව දකින්නවා. ඒකම තමයි අනිත්‍යෙහි පැවැත්ම දකින්න එකම තමයි දුක කියලා අවබෝධ කරගන්නේ. එහෙනම් මේ අනිත්‍ය බව කාටවත් මොහොතකටවත් වෙනස් කරන්න බෑ. ඒකම තමයි කියන්නේ අනාත්මයි කියලා. මේ අනිත්‍ය වෙන ස්වභාවය චිත්තක්ෂණ 17ක්නේ. 18කටවත් කල් දා ගන්න කාටවත් බෑ. ඒක කිසිම කෙනෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට තබා බුදු කෙනෙකුටවත් කරන්න බැරි දෙයක්. ඒ නිසා තමයි කියන්නේ අනාත්මයි කියලා. ඉතින් මෙන්න මේ ස්වභාවය ගැන ඇහැ ගැන ඇහුවා. රූප ගැන, ඇසේ විඥාණය, ඇසේ ස්පර්ශය, ඇසේ ස්පර්ශයෙන් හටගන්න වේදනා මේ ගැන ඇහුවා. ඊළඟට කන, ශබ්දය, කනේ හටගන්න විඥාණය මේ වගේ ආයතන 6 ගැනම උන්වහන්සේ ප්‍රශ්න ඇහුවා.
ඉතින් ඒ ඔක්කොම ගැන විස්තර කර කර කියන්න කාලය නැහැ. ඒ ගැන ප්‍රශ්න ඇහුවට පස්සේ උන්වහන්සේගේ හිත හොඳට වැඩිලා මේ ආයතන ගැන අහලා ඉවර වෙනකොටම උන්වහන්සේ රහතුන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. සිය දහස් ගණන් දෙවිවරු මාර්ගඵල අවබෝධ කරගත්තා මේ උත්තරීතර චූල රාහුලෝ වාද සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා. අපිටත් මගඵල ලබන මාවත මෙයමයි. ඒක නිසා ආයතන හයෙහි තියෙන අනිත්‍ය බව, ඒ වගේම පංච උපාදානස්කන්ධෙහි තියෙන අනිත්‍ය බව ධර්මය තුලින් තව තව තේරුම් අරගෙන ඒ තුල අපේ නුවණ මෙහෙවා මේ සම්බුද්ධ ශාසනය තුලම නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසල් උපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔය මම සඳහන් කළ රූප කලාපවල අනිත්‍ය බව දකින්න මේ ජීවිතේ මහන්සි වුණොත් පුළුවන්. ඒ අනිත්‍ය බව දැක්කොතින් එයාට මේ ජීවිතේම මාර්ගඵල ලබන්නත් පුළුවන් වෙනවමයි. ඒ අනිත්‍ය බව දැක්ක කෙනා බුදුරජාන් වහන්සේ වදාලා යාවන සෝතාපට්ටි ඵලං සච්චි කරෝති තාවන කාලං කරෝති කියලා. එයා සෝහාන් ඵලයටපත් වෙනකන් මැරෙන්නේ නැහැමයි කියලා බුදුරජාණන් වහන්සේ ඔක්කාන්ති කියන සංයුත්තේ සූත්‍ර 10ක ශ්‍රාවකයාට දැඩි බව ධාරණය කළා තියෙනවා. ඒක නිසා මේ අනිත්‍ය බව දකින්න මහන්සි වෙනවා නම් ඔබට මේ සසුනේහි මගඵල නිවනින් සැනසෙන්න පුළුවන්කම ලැබෙනවා. එවන් උදාර අදහසක් සිත තුළ ඇති කර ගනිමින් සමස්ත ශ්‍රී ලංකා වාසීන්ටත් ලෝක වාසීන්ටත් උත්තරීතර සද්ධර්ම දාණය ලබා දෙමින් ඒ අශෝකාතපත්තු මහත්මිය සජිත් අතපත්තු මැතිතුමන් මෙබඳු ධාර්මික ප්‍රාර්ථනාවක් සිදු කරනවා. අශෝකා අතපත්තු මහත්මියගේ මව්පියන් වන මා කුඹුර සමගි මාවතේ පදිංචිව සිට මීට වසර 12කට පෙර පරලෝ සැපත් විශ්‍රාමික පොලිස් නිලධාරී ඒ කුමාරප්පෙරුම පියතුමාණන් වහන්සේටත් පියාණන් වහන්සේටත් මීට වසර 4කට පෙර පරලෝ සැපත් විශ්‍රාමික පරිපාලන පෞල් සෞඛ්‍ය නිලධාරිනී සීලා කුමාරප්පෙරුම මෞතුමියට පින්වත් මහත්මියට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සජිත් අතපත්තු මැතිතුමන්ගේ ආදරණීය මව්පියන්ටත් පින් අනුමෝදන් කරනවා. තලවතුගොඩ වීරසේකර මාවතේ පදිංචිව සිට මීට වසර 13කට පෙර පරලෝ සැපත් දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු උපසභාපති ධුරන්ධර ඒ වගේම 1963 වසරේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ හිටපු උපනගරාධිපති ආතර ජූලියන් නොයෙල් අතපත්තු පියතුමාණන් සිහිපත් කළ පින් අනුමෝදන් කරනවා. මීට වසර 15කට පෙර මිය ගිය නන්දා ලීලාතපත්තු ආදරණීය මෑණියන් සිහිපත් කළ පින් අනුමෝදන් කරනවා. දෙපාර්ශවයේම මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අති පූජනීය පානදුරේ අරිය ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් අති පූජනීය ගෞරවාස්පද ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන කොට ඇති ඒ අතපත්තු පවුලේ පරලෝ සැපත් මව්පියාදී සකල විද ඥාතීන්ටත් සහභාගී වෙන සදැහැතියන් නමින් මියගිය ඥාතීන්ටත් මේ මහානීය පින දැනේවා පෙනේවා. පින් අනුමෝදන් විය හැකි තැනක සිටිත් නම් ඔවුන් දෑත් එකතු කොට සතුටු සිතින් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. ඔවුන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා. සසර ගමන සුවපත් වේවා. සසර දුක්ගිනි නිවේවා. ඊ타ම ඉක්මන් ජීවිතයක බුද්ධාදී මහෝත්තමයන් නිවී සැනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර ලෝකෝත්තර නිර්වාණ අවබෝධයද ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ගෞරවනීය ශාස්ත්‍රපති පඬිත ධරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් ධර්ම දේශකයාණන් වහන්සේටත් ඒ වගේම අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කරන සියලු කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාටත්
මේ පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේලා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දිගාසිරි ලබත්වා කියන උදාරතර අදහසින් යුතුව සහභාගී වූ හැම දෙනාටමත් උදව් උපකාර කළ සියලු දෙනාටත් සහෝදර සහෝදරියන්ටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාටමත් අශෝකාතපත්තු මහත්මියට සජිත්තතපත්තු මැතිතුමන්ටත් හැම දිනාටමත් ඒකාන්ත කොට මේ ධර්ම දානමය කුසල බලයෙන් මෙලොව යහපත ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා. පරලෝක යහපත වශයෙන් සුගති සැපය ලැබේවා. පරමාර්ථ වශයෙන් බුද්ධ ආදී මහෝත්තමයන් නිවිසනසේ පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර ලෝකෝත්තර අජරාමර අමා මහ නිර්වාණ අභය පුරයට සුවසේම මේ බුදු සසුන තුලදීම පැමිණීමට මේ කුසල් උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානි සංස ධර්ම බලය හැමට ධර්මාවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා. පින්වත්නි, සදහම් අමාත්‍ය බිඳුගෙන අප සැමගේ හදවත් සනසාලු අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ රත්නපුර කලවාන ජාතුවන්ගොඩ දම්සක් විහාර සේනාසනයේ ගරු ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද අවසරයි දොළොස්වල උදිත ධීර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපි මෙත් සිතින් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආශිර්වාද කරමු. තව চিරාත් කාලයක් මේ සසුනඹර දහමින් සනසවාලන්නට දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා ලැබේවා. සාදු සාදු සාදු. ලක්වැසි ලෝවැසි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.